SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 අගෝස්තු 15 සෙනසුරාදා සිරස්තල එජාපයෙන් මහ මැතිවරණයට තරග වැදුණු අපේක්ෂකයෝ සිරිකොතට රැස් වෙයි. නායකත්වයේ වෙනස් වීම තවදුරටත් කල්යයි. නායකතුමා තාමත් යන්නේ නැහැ. බොරුවට කියන්නේ. අද බුරියානි එකක් දීලා අපි සතුට කරන්න දන්නේ දුන්නේ. හැබැයි අපි නම් බුරියානි කෑවෙත් නැහැ. කතානායක ධුරය බාර ගැනීමට තමාගේ අකමැත්තක් නැහැ. මහින්ද යාපා කියයි. අද දෙරණ 9 වෙනි පාර්ලිමේන්තුවේ සැලැස්ම නිරීක්ෂණය කරයි. මිලියන 73ක ගිණුම් සමග මද්‍රව්‍ය ජාවාරම්කාර කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට. ග්‍රෑන්ඩ් පාස් මෙහෙයුමකින් 61ක් පොලිස් අත්අඩංගුවට. පවුල සරි කරන්නට දියඹට ගිය දරුවෙකුට දරුණු ප්‍රහාරයක්. සැකකාර ධීවරයින් අතුරුදන්. බැඩියෙන් කැරකිලා කට දෙපැත්තට මැදලා ඉරලා තිබ්බා. මදු දැල් වලින් ගහලා ඇඟපත සේරම තුවාල දාලා තියෙනවා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. එළඹෙන පළාත් සභා මැතිවරණයෙන් පසු තරුණ නායකයෙකු පක්ෂ නායකත්වයට පත් කරගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ පළාත් සභා මැතිවරණය මෙහෙයවීමට පත් කරන තරුණ යාන්ත්‍රණය තුළින් නව නායකත්වය තෝරා ගන්නා බවයි. පසුගිය මහ මැතිවරණයට තරග කර පරාජයට පත් වූ සියලු අපේක්ෂකයින් අද සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳ වූ වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබෙනවා. The big story. එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග කර පරාජයට පත් වූ සියලුම අපේක්ෂකයින් අද සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණා. එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පක්ෂයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යමින් එළඹෙන පළාත් සභා මැතිවරණයට සාර්ථකව මුහුණ දීම සඳහා තරුණයන්ගෙන් සමන්විත නව යාන්ත්‍රණයක් සකස් කරන බවයි. පළාත් සභා මැතිවරණයෙන් පසු එම යාන්ත්‍රණය තුළින් තරුණ නායකත්වයක් පත් කරන බවද වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. ලකුණු පළාතෙන් අපිට නායකයෙක් තෝරගන්න ඕන වජිරාභිවාදන සුසු කියලා මම යෝජනා කරනවා. නායකත්වයේ මණ්ඩලයක් එක තමයි තාම මාසයක් දෙකක් යනකම් අපි ඇදයි යන්න බලන්න. හරි නායකයෙක් එනකම්. අනාගත නායකයා වෙන්න ඕන රොනි ජෝසප් මැතිතුමා. තරුණ නායකත්වයක් අපිට අවශ්‍ය නිසා හැමෝම ඉල්ලන්නේ රොනි ජෝසප් මැතිතුමා තරුණ නායකෙක් නිසා. සිංහල බෞද්ධ ඡන්ද අපිට වැටලා නැහැ. සජිත් මහත්තයා පිළිට වැටලත් නැහැ. ඒ නිසා මේ සිංහල බෞද්ධ ඡන්ද ගන්න පුළුවන් එක මනුස්සයා කරු. නායකතුමා අද මොනවද කිව්වේ? අද නායකතුමා කිව්වේ ඉතින් පළාත් සභාවෙන් පස්සේ තීරණයක් ගන්නවා කියලා. එතන ඉවරම පළාත් සභාවෙන් පස්සේ. අලුත් බලාපොරොත්තුවක් තියන ආවේ අලුත් තරුණ නායකයෙක් බිහි වෙයි කියලා. හැබැයි අලුත් නායක කෙනෙක් ආයෙත් අලුතෙන්ම පත් වෙච්ච නායකයා තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ තමයි. අපි අලුත් අපේක්ෂක විදිහට අපිට ඇත්තටම කනගාටුයි. නායකතුමා තාමත් යන්නේ නැහැ. බොරුවට කියන්නේ. කතාවෙන් තීරණ සම්පූර්ණ බොරුවක් කරන්නේ නායකතුමා තාම ඉන්නවා. දැන් කරු මහත්තයාට ආවොත් මොකද්ද වෙන්නේ? කරු ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ. දැන් රනිල් ආරක්ෂා කරගෙන ඉන්න හදන්නේ කවුද මේකේ? ඒක තේරෙන්නේ නැහැ. මොකද ඔක්කොම නායක වෙන්න හදනවනේ. මේක ප්ලෑන් එකක්ද කියලා තියෙන වෙලාවකට. මොකද පළාත් සභාව වෙනකමුත් එතුමා ඉන්න තමයි try කරන්නේ. ඒ මොනොත් අපි නම් පළාත් සභාවට ඉදිරියපත් වෙන්නේ අලුත් අපේක්ෂක විදිහට. වෙන කරන්න දෙයක් නැහැ. හරිම කනගාටුවෙන් යන්නේ. අද බුරියානි එකක් දීලා අපි සතුට කරන්න දන්නේ දුන්නේ. හැබැයි අපි නම් බුරියානි කෑවෙත් නැහැ. ඒ ඇත්ත එක දිවා භෝජන සංග්‍රහයක් ගත්තා. ඒ කියන්නේ පරාජය ජය සැමරීමද? නෑ පරාජය කියන්නේ ජයග්‍රහණේ මාවත. ඉතින් මෙච්චර පරාජයට ලක් කරලා ඇයි ඔබතුමාලා කල් මරන්නේ මේ වගේ ප්‍රශ්නේ තව දුරට දිග්ගැස්සෙන්නේ? දේශපාලනයයි මාධ්‍යය වෙනස් නේ ඒකයි. කවුරු හරි අලුත් නායකයෙක් තෝරගන්නකම් නායකතුමා රැඳී සිටින්න ඕනේ. නායකයෙක් නැතුව පක්ෂයක් ගෙනන්න බෑනේ. නායකයා මහලකම් මුයි ඉන්න ඕනේ අලුත් එක්කලා තෝරගන්නකම්. කරු ජයසූරිය මහතාගේ තත්ත්වය කොහොමද? එතුමා ඉදිරිපත් වෙලාද තියෙන්නේ? එතුමාගේ නමත් යෝජනා වෙලා තිබ්බා. ඔබතුමාලා දැන් නායකත්ව මණ්ඩලයක් පත් කරලා තියෙන්නේ. ඒ විදිහට දැන් කටයුතු කරන්නේ කොයි විදිහටද යන්නේ වැඩ? ඒ වගේ අදහසක් තමයි ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරිපත් උනේ. ඔබතුමා එන්න ඕන කියලා කියන බහුතරයක් ඔබතුමා තමයි තරුණ නායකයා කියලා. සූදානම් නැද්ද අරගෙන මේක වැඩ කරන්නකොට? සූදානම් අනිවාර්යයෙන් මේක
සියලු දෙනාගේම සහයෝගය ලබා ගත්තොත් අනිවාර්යයෙන්ම නායකත්වය අරගෙන මේ පක්ෂය හදන්නට මම සූදානම්. ඉතින් නමුත් සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. ආණ්ඩුවට බයයිද? ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි. අවුරුදු 5ක් ඉන්න වෙනවා. මරුව ළඟා වෙනවා. සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි. ලෝදම් කැරකෙනවා. මහත්තයා අවුරුදු 5ක් හිටියේ මොකද කරන් ඉඳලා වගේ. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. මේ ඩිංගදී යයි කෝලම් නටන්නේ. අනාගත නායකයෙක් කවුද? එක්සත් ජාතිපක්ෂය ඔබතුමා දකින්න. නිදන්න ඔබ නිදන්න සුවෙනි සැතපිලා. පාටියක් තිබිලා වගේ ඔබතුමා සින්දු කියන්නේ. මම නිශ්ශබ්ද වෙලිය. කෙසේ වෙතත් සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මුජිබුර් රහ්මාන් මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය ඉල්ලා අස්වනතුරු එම පක්ෂයට අනාගතයක් නොමැති බවයි. හරිනම් කරන්න ඕන තිබුණ දේ තමයි මේ ප්‍රතිවල නිකුත් වෙන පාන්දර වෙනකොටම එක්සත් ජාතික පක්ෂය ඒ නායකත්වයේ ඉන්න සනතුරු වල එන සියලු දෙනාම අද වෙනකොට හරිනම් ඉල්ලා අස් වෙලා ඉන්න ඕනේ. ලේකම්තුමා අස් වෙන්න ඕනේ, ජාතික සංවිධායකතුමා අස් වෙන්න ඕනේ, නායකතුමා අස් වෙන්න ඕනේ, භාණ්ඩාගාරිකතුමා අස් වෙන්න ඕනේ. ඔය සියලු තනතුරු වල ඉන්න අය වහාම ඉල්ලා අස් වෙන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ ඉල්ලා අස් වෙන්නේ නැතුව මං හිතන්නේ නැහැ ওই පක්ෂයට නම් අනාගතයක් තියෙයි කියලා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. අභිනව පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග තහවුරු කළා. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති අතර ඉන් එක් අයෙකු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව සමගි ජනබලවේගයේ මහලෙකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා අද දෙරණට ප්‍රකාශ කළා. මේ අතර 9 වැනි පාර්ලිමේන්තුවේ කතානායක දුරය බහර ගැනීමට තමාගේ අකමැත්තක් නොමැති බව මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. අද මාතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයන්ට ස්තුති කිරීමට වැලිගම පැනෑටියන ප්‍රදේශයේ ජනහමුවක් අද සංවිධානය කර තිබුණා. ඒක ඉතින් සභාවේ මතය මට ඒක කියන්න අමාරුයි. සභාවේ මන්ත්‍රීවරුන්ගේ මතය අනුව තමයි ඒක තේරෙන්නේ. මගේ අකමැත්තක් මම ප්‍රකාශ කළා නෑ කොහෙද. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඒකට ඉල්ලලා තිබුණා. ඒක දන්නේ නැහැ. එතුමාගෙන් තමයි අහන්න ඕනේ. නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ලබන 20 වෙනිදා ආරම්භ වන අතර ඊට පෙර ට්‍රැවල් විච් චතුර පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා සංචාරයක නිරත වුණා. එක වගේ ගන්ටාර දෙකක් අපි සභාගමට යන්න ඕන මේ රුධි පටිය. මේක තමයි මන්ත්‍රී ආසනය. මේ ආසනයට තමයි අර වතුර හලන. 20 වෙනිදාටත් ඕක තමයි සිද්ධ වෙන්න යන්නේ දැන් තියෙන තත්ත්වය අනුව. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වමට ගියොත් නෙතු මන්ත්‍රීවරු, දකුණට ගියොත් කාර්ය මණ්ඩල පිවිසුම මහජනය. මං ඉතින් මහජනතාවගේ පැත්තේ මට යන්න වෙන පුරවැසියෙක්. සභාගර්භයට පිවිසෙන පියකට පෙළේ අවසානයේ. ඉතින් අපි සභාගමට යන්න ඕන මේ රුධි පටිය මං හිතන්නේ එහෙම යන්න බෑ. මහජනයාගේ ඡන්දයෙන් තේරීපත් වනේ 225 දිනාට විතරයි මෙතනට යන්න පුළුවන්. ඉතින් හැමෝටම මේක යන්න පුළුවන් වුණොත් ඒ ගෞරවය නැති වෙනවා. ඉතින් මේ සම්ප්‍රදායවල හදලා තියෙන්නේ ඒ ගෞරවය රැකෙන විදිහට. බෑ අද අපිට විශේෂ අවසරයක් තියෙනවා. මොකද මේ රටේ ජනතාව දැනගන්නට ඕන මේක ඇතුලේ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. අපි මැද්දෙන් යන්න හොඳ නැහැ නේ. අපි සයිඩ් එකකින් යන්න. මේක තමයි මන්ත්‍රී ආසනය. වෙන පාර්ලිමේන්තුවල අපි දකිනවා වෙනත් විදේශීය රටවල පුටු ගලවල ඉවරලා විසි කරනවා. මෙහෙම විසි කරන්න බෑ. පොළොවටම හයි වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒකත් හොඳයි. ඒ වගේම මේ පුටුව එහාට මෙහාට කරන්න පුළුවන් විදිහට බොහොම සැප පහසු විදිහට තියෙනවා. මෙහෙම හැරිලා එහා පැත්තේ කෙනත් එක්ක කතා කරන්න ඕනනම් අහක බලන් ඉන්න උනත් පුළුවන්. ලේඛනයක් බලනවා නම් ඔහුටම කියලා විශේෂ ලයිට් එකක්. හැම දිනාටම ලැප්ටොප් පරිගණකයක්. දකුණු ආසියාවේ පළමු සමගාමී භාෂා පරිවර්තක පහසුකම ලබා දීපු අංශය තියෙන අපේ පාර්ලිමේන්තුවේ. ඉතින් හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සිංහල, තමිල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඒ මොහොතේම සෑම දේශනයක්ම සවන් දෙන්න පුළුවන්. ඊට අමතරව එන හැමෝටම වතුර බෝතලයක් මේ ස්ථානයේ තියෙනවා. ඒක තමයි හදිස්සියට විසි කරනවා පේන්නේ.
මේක ඇත්තටම විශේෂ කැමරා පද්ධතියක් රිමෝට් හෙඩ්ස් තියෙන කැමරා පද්ධතියක් තමයි මේක. කන්ට්‍රෝල් රූම් එකක් තියෙනවා ඒ සභාවකෙන් පිට. මේ හරහා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ දේශනය පවත්වන අවස්ථාවල උන්ට ඒ කැමරාව යොමු වෙන්නේ. කතානායකතුමාට යොමු වෙන්නේ. විශේෂ කැමරා පද්ධතියක් ස්ථාපිත කරලා තිනවා. ඉතින් පාර්ලිමේන්තුව සජීවීව ඔබට පහුගිය කාලේ දකින්න පුළුවන් වුණේ මේ කැමරා පද්ධතිය හින්දා. ඉස්සරහට දිගටම පෙනෙනවා නම් ඒක ලොකු දෙයක්. රටේ ජනතාවට වෙන්නේ මොනවද කියලා බලා ගන්න. අභිනව පාර්ලිමේන්තුවක පළමු කාර්යභාරය වන්නේ කතානායකවරයෙක් පත් කර ගැනීම. 20 වෙනිදාටත් ඕක තමයි සිද්ධ වෙන්න යන්නේ දැන් තියෙන තත්ත්වය අනුව. ඔබට මතකද මේ ස්ථානයේ ඉඳලා කොච්චර කලබගෑනියක් සිද්ධ වුණාද කියලා? අර අපි පහුගිය කාලේ දැක්කේ මේ ආසනයට තමයි අර වතුර හලනවා. ඉතින් සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් දැක්කා. මේ මයික්‍රොෆෝන තමයි අපි කඩනවා දැක්කේ. ඉතින් කතානායකතුමාගේ ආසනය කියන්නේ විශේෂ ආසනයක්. මේ කතානායක පුටුව රෝධ සවි කරලා තිබෙනවා. හැබැයි අපිට හිතෙනවා ජනාධිපතිතුමා සභාවට පැමිණෙන අවස්ථාවේදී එතුමත් කතානායකතුමාගේ ආසනයේම අසුන් ගන්නව ඇති කියලා. ඒක එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. ජනාධිපතිතුමාට වෙනමම ආසනයක් තියෙනවා. රාජ්‍යත්වයේ සංකේතය එක පැත්තකින් රාජ්‍ය ලාංඡනය පෙන්눔 කරනකොට කතානායකතුමාගේ පුටුවේ ජනාධිපතිතුමාගේ ලාංඡනය තමයි ජනාධිපතිතුමා අසුන් ගන්න අවස්ථාවේදී මේ ස්ථානයේ තියෙන්නේ. ඒකත් විශේෂත්වයක්. නරෙන් ප්‍රනාන්දු මහත්මයා පත්මන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙත්වදාරිතුමා සෙන්කෝලයේ පවතින්නේ ඔබතුමාගේ භාරකාරීත්වය. සෙන්කෝලයේ මගේ භාරය තමයි තියෙන්නේ. ඒක ආරක්ෂා කර ගැනීම සියලු වගකීම තියෙන්නේ මට. දැන් කොහෙද සෙන්කෝලේ තියෙන්නේ? විශේෂිත කැබිනට්ටුවක් තියෙනවා. රහ සංඛ්‍යාවක් තියෙනවා. ඒ රහ සංඛ්‍යයට තමයි මේ කැබිනට්ටුව අරින්න පුළුවන්. ඇත්තටම මේක නැති වුණොත් මොකුත් කරන්න බැයිද පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මොකුත් වෙන්නේ නැහැ. ඇත්තටම එවැනි තත්ත්වයක් නැහැ. ඒ කියන්නේ මේක අරන් ගියා කියලා සභාවේ වැඩ කටයුතු මේ ඒක වැරදි ආකල්පයක් මන්ත්‍රීතුමන්ලාට තියෙන්නේ. හැබැයි වර්තමානයේ මේ සෙන්කෝලේට අත තැබීම හෝ මේක ගන්න උත්සාහ කිරීම ස්ථාවර නියෝග වලින් සති 4කට අත්හිටවන්න පුළුවන් එයාගේ සේවය මන්ත්‍රීතුමාගේ. පාර්ලිමේන්තු කටයුතු අත්හිටවන්න පුළුවන් සති 4ට ඒක අලුතින් අපේ ස්ථාවර නියෝග වලට එකතු කරපු ස්ථාවර නියෝගයක්. මොකටද මෙච්චර වියදම? 2.8 බිලියන යනවා කියන එක ගැන මම ඒ තරම් පුදුමයටපත් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිදු කෙරුණා. කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ නව සංඝ සභා කාර්යාලය අද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින්. වසර 200කට අධික කාලයක් ස්ථිර ලිපිනයක් සහිත මධ්‍යස්ථානයක් හෝ ගොඩනැගිල්ලක් නොතිබූ ශ්‍රී ලංකා අමරපුර මහානිකාය වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල සාදා ගැනීම සඳහා මීට වසර 9කට පෙර මෙම ඉඩම පරිත්‍යාග කර ඇත්තේ එවක ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. මෙම තෙමහල් ගොඩනැගිල්ල අමරපුර මහානිකායේ පාර්ශව 22 හිම ශාසනික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමට සුදුසු වනසේ නිමවා ඇති අතර ගොඩනැගිල්ල නම් කර ඇත්තේ මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් මෙහෙයක් ඉටු කරන ලද ශ්‍රීමත් සිරිල් සොයිසා මහතාගේ නමින්. අමරපුර නිකාය මීට වසර 214කට පමණ පෙර ආරම්භ කරනු ලැබුවත් මෙම නිකායේ සංඝ සභාව වෙනුවෙන් ස්ථීර ගොඩනැගිල්ලක් තිබුණේ නැති බව දන්නවා. ඒ වගේම මෙම ගොඩනැගිල්ල සඳහා භූමිය පරිත්‍යාග කිරීමට මට අවස්ථාවක් ලැබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. ඉඩම ලබා දීලා ආන්දෝලනයක විවෘත කරන්නත් අවස්ථාව ලැබෙන්නේ බොහොම කලාතුරකින්. නැත්තම් අපි හදනවා වෙන අය විවෘත කරනවා. පාර්ලිමේන්තු යන හාමුදුරුවරු රණ්ඩු වෙන වෙලාවක මේ වගේ උත්සවයකට සම්බන්ධ වෙන්න ලැබීම මම සන්තෝෂ වෙනවා. රුපියල් මිලියන 73ක මුදලක් සහිත බැංකු ගිණුම් 5ක් සමග කාන්තාවන් 2 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 3 දෙනෙකු අද පොලිසිය අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ රුපියල් මිලියන 7ක මුදල් හුවමාරු වූ ගිණුම් සහ හෙරොයින් සමග වේයන්ගොඩ 60 හෙවත් ප්‍රියන්ත නම් මද්‍රව්‍ය ජාවාරම්කරුවාද අද අත්අඩංගුවට ගත් බවයි. මේ අතර ඊයේ රාත්‍රියේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් 61 දෙනෙකු මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් සමග සැකකාරියන් 2 දෙනෙකු ඇතුළු 3 දෙනෙකු පැලියගොඩ පොලිසිය විසින් අද පානදුරේදී අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 4ක් ලැප්ටොප් පරිගණකයක් මෙන්ම රුපියල් ලක්ෂ 730ක මුදලක් තැන්පත් කර තිබූ බැංකු ගිණුම්පොත් 5ක්ද පොලිස් භාරයට ගත් බවයි.
පොලිසිය පැවසුවේ වසරක පමණ කාලයක් තුළ මෙම මුදල සංසරණය වී ඇති අතර COVID-19 හේතුවෙන් රට වසා තිබූ කාලය තුළදීත් එම ගිණුම්වලට රුපියල් කෝටි 2කට අධික මුදලක් බැර වී ඇති බවයි. පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම පිරිස විදේශයක සිටින පුද්ගලයෙකු විසින් මෙහෙයවා ඇති බවයි. මේක ලක්ෂ 73ක් අරන් තියෙනවා. එක දවසක් මේ ආකාරයට මේ බැංකු ගිණුම් සහ මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත්තු මුදල් සහ දේපල සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ මේවා සියල්ල රාජසන්ත කිරීමේ ක්‍රියාදාමය ඉතාම සාර්ථක ලෙස කෙරෙනවා. මේ අතර වේයන්ගොඩ ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම් කළ වේයන්ගොඩ 70 නොහොත් ප්‍රියන්ත නම් සැකකරු බිනුවන්ගොඩ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5ක් හා පෞද්ගලික බැංකු 3කට අයත් රුපියල් ලක්ෂ 98ක චෙක්පත් කිහිපයක්ද සොයාගත් බවයි. එමෙන්ම සැකකරුගේ ගිණුමෙන් රුපියල් මිලියන 70ක මුදලක් පසුගිය කාලය තුලදී හුවමාරු වී ඇති බවද පොලිසිය සඳහන් කළා. ඔහු අත්අඩංගුවටගත් අවස්ථාවේ පැමිණි සුඛෝපභෝගී මෝටරාතය පොලිසිය සිය භාරයට ගෙන ඇති අතර සැකකරු මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන සුඛෝපභෝගී නිවාස හා රථවාහන සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අත්අඩංගුවටගත් වේයන්ගොඩ 70 නොහොත් ප්‍රියන්ත දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. මේ සැකකරු අතිසුඛෝපභෝගී ජීවත් වෙන්නේ AC දාලා CCTV දාලා සම්බන්ධව CCTV වල තිබ්බ දර්ශනත් අසුරෙන් ඒ වගේ මේ වාහන හොයාගෙන ඉදිරි මාසන කටයුතු කරගෙන. මේ අතර හෙරොයින් ජාවාරමේ යෙදුණු බන්ධනාගාර නියාමකවරයෙකු රත්නපුර කොට්ටාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 550ක් ජංගම දුරකථන 2ක් සහ බන්ධනාගාර රාජකාරී නිල හැඳුනුම්පතද පොලිස් භාරයට ගත් බවයි. වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ සැකකරු රත්නපුර මද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කෙසේ වෙතත් ඔහු පසුගිය ජූලි මාස සිට සේවය අතහැර ගියාසේ සලකා සේවය නිවත් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා. පොලිස් නිලධාරීන් 518ක් යොදා ගනිමින් ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ මුවදුර උයන නිවාස සංකීර්ණයේ හදිසි සෝදිසි කිරීමක් ඊයේ රාත්‍රියේ සිදු කළා. එහිදී නිවාස 870ක් පරීක්ෂාවට ලක් වූ අතර සැකකරුවන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 39යි ගංජා ග්‍රෑම් 85ක් සහ මත්පැති 7ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා. කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම් සඳහා අභියෝගයක් එල්ල කරමින් ඉන්දියාව විසින් නව වරායක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. නිකෝබා දූපතේ ඉදිකරනු ලබන මෙම වරාය සඳහා ඉන්දියානු රුපියල් කෝටි දසදහසක මුදලක් ආයෝජනය කිරීමට නියමිතයි. චෙන්නයි සිට නිකොබා දූපතට මුහුදු පත්ලයෙන් සම්බන්ධ කළ අධිවේගී සංනිවේදන කේබල් පද්ධතිය විවෘත කරමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා නිකොබා වරාය පිළිබඳව සිය සැලැස්ම පළමු වරට අනාවරණය කළා. अब ग्रेट निकोबार में करीब 10,000 करोड़ रुपए की संभावित लागत से ट्रांसशिपमेंट पोर्ट के निर्माण का प्रस्ताव है. कोशिश ये है कि आने वाले 4-5 साल में इसके पहले फेज को पूरा कर लिया जाए. एक बार जब ये पोर्ट बनकर तैयार हो जाएगा तो यहाँ बड़े बड़े जहाज भी रुक पाएंगे. මෙම යෝජිත වරාය භූමිය පිහිටා ඇත්තේ ඉන්දියානු සාගරය සහ පැසිෆික් සාගරය අතර ප්‍රධාන නැව්මාර්ගය වන මලක්කා සමුද්‍ර සන්ධියේ මුඛයේ පිහිටා ඇති ඉන්දියාවට අයත් නිකෝබා දිවයිනේ. නාවික කටයුතුවලදී මෙය ඉතා වැදගත් මුහුදු මාර්ගවලින් එකක් ලෙස සැලකෙන අතර දකුණු චීන මුහුද හරහා බොරතෙල් රැගෙන යන නෞකාවලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරනු ලබනවා. තායිලන්ත බොක්ක අන්දමන් මුහුද හා සම්බන්ධ කරන මෙන්ම ජපානයට හා චීනයට තෙල් නැව්ගත කිරීම සඳහා වූ මාර්ගය කිලෝමීටර 1200කින් කෙටි කරන අලුතෙන් නිර්මාණය කළ ක්‍රා ඇල යෝජිත වරාය ආසන්නයේ පවතිනවා. නව වරාය ඉදිකිරීම සඳහා වෙන්කර ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි දසදහසකට ආසන්නයි. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ කොළඹ සිංගප්පූරුව සහ මලයසියාවේ ක්ලැං වරායට යෝජිත වරාය විකල්පයක් වනු ඇති බවයි. හම්බන්තොට වරාය චීනය සතුවීමත් සමග ඉන්දියාව ප්‍රතිනැව්ගත කිරීමේ වරායක් ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අත්පත් කර ගැනීමට පසුගිය කාලය පුරා දැඩි උනන්දුවක් දැක්වුවා. කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති ඊට දැක්වූයේ දැඩි විරෝධයක්. මේක ඉන්දියාවත් එක්ක තියෙන ප්‍රශ්නේදී මේකේ හිතුවමනාපට ඉරලා විසිකරොත් එහෙම ඉන්දියාව කොයි විදිහේ රැක්ෂන් එකක් ගන්නද කියලා අපි දන්නේ නැහැ. අපිට 374ක් නැව් හැරිලා යනවා අපිට එන්නේ නැතුව. මේ 374 ගන්න නම් අපි කරන්න ඕන 18 පර්යන්තය ක්‍රියාත්මක කරවගන්න. ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකෝබාර් දූපත් ආශ්‍රිතව අවසන් වරට භූකම්පනයක් සිදුව ඇත්තේ ජූලි 17 වනදායි.
අන්දමන් සහ නිකොබා දූපත්වල අගනුවර වන පෝට් ප්ලෙයාර් වරාය නගරයේ සිට කිලෝමීටර 250ක් නැගෙනහිරින් එහි අපකේන්ද්‍රය පිහිටා තිබුණා. අපස්මාරය සඳහා මීරිගම මූලික රෝහලෙන් ලබා දුන් ඖෂධ හේතුවෙන් තම 16 හැවිරිදි දරුවාගේ පෙනීම අහිමි වූ බවට මව්පියන් චෝදනා කරනවා. කෙසේ වෙතත් මීරිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජයන්ත අබේරත්න මහතා පැවසුවේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමාන්විත කණ්ඩායමක් මගින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මේ 16 හැවිරිදි වියෙහි පසුවන ලෙනින් නිරෝෂන්. ඔහු ජීවත් වන්නේ ගම්පහ කල් එළිය වැවහේනවත්ත ප්‍රදේශයේ. පසුගිය වසරේ සිට අපස්මාරය සඳහා මීරිගම මූලික රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලෙනින්ට COVID-19 වසංගතය හේතුවෙන් නිවසටම ඖෂධ ලැබී තිබුණා. ඒ අනුව ඔහුට ඖෂධ ලැබී තිබෙන්නේ පසුගිය අප්‍රේල් 6 වනදායි. නමුත් ඒ ඖෂධ පානය කිරීමත් සමග ලෙනින්ගේ පෙනීම නැතිව යනවා. සැපෑලෙන් තමයි මේ බේත් ආවේ. උකාට දිය යුතු බේතක් නෙමෙයි වෙන බේතක් තමයි ඒවලා තියෙන්නේ. ඊට පස්සේ මම බිබිලි දැම්මා. බිබිලි ඊට පස්සේ ලොකු වුණා. ඊට පස්සේ මුළු ඇඟම දිය වෙන්න ගත්තා. ඊට පස්සේ වතුර ඉස්පාල් නැවැත්තුවා. එතනින් එහාට ඊට පස්සේ ඇස් වාටු ගෙනිච්ච නම් දැස් දෙක පේන්නේ අනිත් දේවල් නම් සුව වුණා. මව්පියන් පවසන්නේ රෝහලෙන් ලබා දුන් ඖෂධ හා මීට පෙර ලබා දුන් ඖෂධ අතර වෙනසක් පවතින බවයි. මේ බේත් එක තමයි අපි මේ මුල ඉඳලම දීපු බේත් එක. මේක ෆාමසියෙන් ගන්නකොට මේ පාට වෙනස් වෙනවා. ඉස්පිරිතාලෙන් ගෙනකොට මේ පෙත් එන්නේ සුදු පාට. දැන් මේක තියෙන තැඹිලි පාට. නැට ඒක තමයි යට හරියන බේත. මේ තියෙන්නේ වැරදි බේත. අපි උන්නේ ඉතින් අර කොම්පැනි වෙනස් වීමක් නිසා වෙන්න ඇති මේ හැඩේ වෙනස් වෙලා තියෙන කියලා අපි දුන්නා. නමුත් මේක මෙයාට ඇලර්ජි. සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම මූලික රෝහල මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අපි COVID-19 ආසාදන තත්ත්වයට තැපෑලින් බේත් ඇරියා. මේ දරුවටත් ඒ බේත් ලැබිලා තියෙනවා. මේ දරුවාගේ ඖෂධ භාවිතා කිරීමෙන් අනතුරුව සිදුවුවා කියලා තමයි පැමිණිල්ල අපිට කරලා තියෙන්නේ. මේ පැමිණිල්ල සම්බන්ධයෙන් අපි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවකින් අපි මේ පරීක්ෂණය පවත්වාගෙන යනවා තාම. මේ දරුවා රෝහලේ ඖෂධ වලට අමතරව වෙනත් වෛද්‍යවරයෙකු කියා ගන්නා කෙනෙකුගෙන් බේත් අරන් තියෙනවා කියලා මේ මවගේ පැමිණිල්ලේ සඳහන් වෙනවා මට ලබා දුන්න. සියලු සාධක එකට අරගෙන අපි පරීක්ෂණය ඉදිරියට පවත්වාගෙන යනවා. සිය පුතණුවන්ගේ පෙනීම ලබා ගැනීම සඳහා මව්පියන් නොයෙකුත් ප්‍රතිකාර කළද ඒවා මෙතෙක් සාර්ථක වී නැහැ. අපස්මාරය සඳහා දරුවාට ප්‍රතිකාර කළ ඔවුන්ට දැන් ඇස් පෙනීම යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා තවත් පිරිවැයක් දැරීමට සිදු වෙලා. පැයකට දාන බේතක් තියෙනවා. ඒකට 520ක් යනවා. බේත් ಜಾති 16ක් විතර තියෙනවා දාන්න. ඇස් වලටයි ඔක්කොම මේ තියෙන. දැන් මව්පියන් සතු එකම බලාපොරොත්තුව සිය එකම දරුවාගේ දෑස්වලට පෙනීම ලබා ගැනීමයි. අපි වැදලා ඉන්නේ අපිට ඉන්න එක දරුවයි. ඒ දරුවාගේ ඇස් දෙක සනීප කරලා දෙන්න කියලා තමයි. කාගේත් ඉත වරද අපිට වැඩක් නෑ. නඩුව ඕනේ නෑ. දරුවයි සනීප කරලා දෙන්න. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා සූදානමින් සිටි ලෙනින්ගේ පාසල් ගමනද මේ වන විට නැවතී තිබෙන්නේ සිය අනාගත බලාපොරොත්තුද බිඳ දමමින්. ඉස්කෝලේ ගිහලා IT කෝස් එකක් කරලා සංවේදන ශාන්සෙන් යන්න ගිහින් ජොබ් එකක් ගන්න ආසාවෙන් හිටියේ. දැන් S2 පෙන්නේ. S2 සුව කරලා දෙනවා නම් ගොඩක් පින් සිද්ධ වෙනවා. අද මෙරටින් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගත් අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සහ තුර්කියේ සිට පැමිණි පුද්ගලයෙකු ඒ අතර වනවා. මේ අතර ඉන්දියාවේ ප්‍රවීණ ගායක SP බාලසුබ්‍රමණියම් කොවිඩ් ආසාදනය වී මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව විදේශ මාධ්‍ය අද වාර්තා කළා. විදේශයන්හි සිට තවත් ශ්‍රී ලංකිකයන් පිරිසක් ඊයේ සහ අද දිවයිනට පැමිණියා. චීනයේ සිට ශ්‍රී ලංකිකයන් 10 දෙනා පැමිණියේ චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. එමෙන්ම ඕමානයේ සිට ශ්‍රී ලංකිකයන් 296 දෙනෙකු, ලෙබනනයේ සිට පුද්ගලයන් 246 දෙනෙකු, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 40 දෙනෙකු සහ කටාර්හි සිට 6 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා. අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ වලින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බවයි. අද වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2689ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 2666 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 212 දෙනෙකු පමණයි. දින 48ක පමණ කාලයක් මහමුහුදේ අමානුෂික වද හිංසනයන්ට ලක් වූ පිරිමි දරුවෙක් පිළිබඳ අනුවේදනීය පුවතක් අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අප වාර්තා කළා. පොලිසිය පැවසුවේ මෙම ප්‍රවෘත්ති විකාශය වීමත් සමග සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බවයි.
මාතර මිරිස්සේ පදිංචි ශිහාන් ප්‍රමෝද් දියමට යන්නේ ජූනි 28 වනදා. ඒ දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන් 5 දෙනෙකුගෙන් යුත් මෙම පවුලට ශක්තියක් වීම සඳහායි. නමුත් තම බලාපොරොත්තු ඉටු කර ගැනීම වෙනුවට ඔහුට මුහුද මැදදී මුහුණ දීමට සිදුවන්නේ ඉතා අමානුෂික පහර දීමකටයි. නිරෝගී දරුවෙකු ලෙස මුහුදු ගිය ශ්‍රිහාන් දින 48කට පසු ගොඩබිමට පැමිණෙන්නේ රෝගියෙක් ලෙසින්. මුහුදු ගමනේදී ශ්‍රිහාන් අල්ලාගත් බලමාළුවෙක් ගිලිහී යාම මෙම පහර දීමට හේතු වී තිබුණා. ශ්‍රිහාන් මවට පවසා ඇත්තේ තමන් සෑම දිනකම වැඩිහිටි දීවරයන්ගේ පහර කෑමට ලක් වූ බවයි. මගේ දරුවට හොඳටම ගහලා තිබ්බා. මාස ගානටම දරුවට හැයට කන්න බොන්න දීලත් නැහැ. දරුවට හොඳටම වද දීලා කෑවයි කියලා වැඩියෙන් කෑවයි කියලා කට දෙපැත්තට මැදලා ඉරලා තිබ්බා. බඩගින්න ඉන්නවකට චොකලට් බිස්කට් එකක් අරගෙන කන්නේ කියලා. ඒකත් උදුරගෙන ඔලුවට නෑම්බිලිනොත් ගහලා මිටි වලින් ගහලා මදු දැල් වලින් ගහලා ඇඟපත සේරම තුවාල දාලා තියෙන්නේ. බෝට්ටුවේ තියෙන ආයුධ වලින් එහෙම ගහලා තියෙනවා. මොහොතට අරන් ගිහලා කොණ්ඩෙත් කපලා. අපි කියන්නේ මට සහනයක් ලබා දෙන්න දරුවගේ කොඳුරට පෙළ සේරම කැඩිලා තියෙනවා. ඒකට ප්ලේට් එකක් දා ගන්න ඕන. අපිට ඒකවත් ගන්න හරියටවත් කමක් නැහැ. මගේ මහත්තයා කුලී වැඩ කරන්නේ. මට දරු 5 දෙනෙක් ඉන්නවා. අපිට තාම නීතියමක ක්‍රියාමාර්ගයක් අපිට තාම හම්බුන්නේ නැහැ. කෙසේ වෙතත් අද දින 12:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අප මෙම පොත වාර්තා කිරීමත් සමග බොට්ටුවේ හිමිකරු ශිහාන්ගේ නිවසට පැමිණ ඔහුගේ ප්‍රතිකාර සඳහා රුපියල් 25,000ක මුදලක් පිරිනමා තිබුණා. නමුත් කොටවිල පොලිසිය පවසන්නේ මේ වන විට සැකකරුවන් සිව් දෙනා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි. ගායක හැකියාවෙන් පරිපුන් මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පිදෙන ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ සීසන් 3 අවසන් මහා තරගය හෙට රාත්‍රියේ පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. ඒ සූදානම පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ කර ගන්නවා එහි සිටින හසිත විජේවර්ධන. ඔව් මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පිදෙන දෙරණේ උත්තමාචාරය දෙරණ ඩයලොග් ප්‍රශංසා 60+ සීසන් 3 හි අවසන් මහා තරගය හෙට දවසේදී පැවැත්වීම සඳහා මේ වෙනකොටත් සියලු කටයුතු සූදානම් වෙමින් පවතින ඔබට පේනවා ඇති පසුබිමින් හෙට දවසේදී දැවන්ත ප්‍රාසංගික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් අපේ ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන් මේ වෙනකොටත් පෙර පුහුණුවීම් වල නිරත වෙමින් ඉන්න ආකාරය. ඉතින් මේ දැවන්ත වේදිකාව තුළදී හෙට දවසේදී අපේ අවසන් තරගකරුවන් දෙදෙනා තරඟ වදිනවා. ඔවුන්ගෙන් දක්ෂතම තරුව හෙට දවසේදී අපේම ජ්‍යෙෂ්ඨ විනිශ්චය මණ්ඩලය විසින් තෝරාපත් කරගන්න අතර වාරේ ජනප්‍රියම තරුව කවුද කියන කාරණය ඔබට තමයි තෝරා ගන්නට තියෙන්නේ ඔබේ SMS මනාපෙන්. ඉතින් ජයග්‍රාහකයා වෙනුවෙන් විශේෂයෙන්ම මිලියන 2කට අධික මුදල් තියාග ලබා දෙන්නටත් අපේ අම්මලා තාත්තලා වෙනුවෙන් ඩයලොග් ආයතනය ඇතුළු මේ අපේ අනුග්‍රාහකින් සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි දැවන්ත ප්‍රාසංගික අත්දැකීම පැරණි ගීතයේ රසය හෙට දවසේදී ඔබ වෙත ගෙන එන්නට සූදානම්ෙන් ඉන්නවා. විශේෂයෙන්ම අපේ රියැලිටි තරඟ වලට සහභාගී නොවන ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන් රසක් හෙට දවසේදී මේ වේදිකාවේදී ඔබට ඒ පැරණි ගීතයේ රසය ගෙන එන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියල්ලම රාත්‍රී 7:30 ඉඳන් ටීවී දෙරණ ඔස්සේ අපි සූදානම් ඉන්නවා සජීවීව ඔබ වෙත ගෙන එන්නට. හෙට දවසේදීත් මේ සූදානම් පිළිබඳව තොරතුරු ගෙනීමේ බලාපොරොත්තු වෙන දැන් සමගනවා නැවත සම්බන්ධතාවයේ ප්‍රවෘත්ති මැදිරියට. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. නවගත්තේකම මොරගහව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු යාන්ත්‍රික කියතකින් කපා බරපතල තුවාල සිදු කළ නවගත්තේකම අකුලා නැමැති පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. තුවාල ලැබුවන් මේ වන විට ප්‍රතිකාර ලබන්නේ පුත්තලම සහ ගල්ගමුව රෝහල්වලයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ විනිසුරු සභාපති ඇතුළු විනිසුරුවරුන් කිහිප දෙනෙකු සහ නිලධාරීන් පිරිසක් අද කටුවාපිටියේ ශාන්ති සෙබස්තියන් දේවස්ථානයට පැමිණියා. මේ අතර කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා සමග විශේෂ සාකච්ඡාවක නිරත වූ බව සඳහන්. ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ නම් සඳහන් පෝරුද එම නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීදුරය පූජ්‍ය කලගොඩත්තේ ඥානසාර හිමියන්ට ලබා දෙන ලෙසට ඉල්ලමින් අපේ ජනබල පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක සහ දිස්ත්‍රික් සංවිධායක අද වීරගොඩ සහ යක්කල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මහනුවර පොලිස් නිල සුනකාංශයේ සේවයේ යෙදී සිටි වර්තමානයේ සක්‍රිය සේවය සඳහා යොදාගත නොහැකි එහෙත් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන සුනකයින් වෙන්දේසි කිරීම අද සිදු වූ අතර එදී සුනකයින් 25 දෙනෙකු රුපියල් 3,15,800ක මුදලකට අලෙවි කෙරුණා. ඔබ නැවතත් අද දෙරණ සමග ස්පෝර්ට්ස් ඉන් බ්‍රීෆ් විශේෂාංගය දැන්. ශ්‍රී ලංකා ෆිට් සංගමය සහ හම්බන්තොට දිස්ත්‍රික් පාපද්දු සංගමය එක්ව සංවිධානය කළ හම්බන්තොට දිස්ත්‍රික් වෙරළ ක්‍රීඩා තරගාවලිය හම්බන්තොට වෙරළ උද්‍යානයේදී ඊයේ නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එම අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද එක්ව සිටියා. ඊයේ සහ අද ක්‍රියාත්මක වූ වෙරළ ක්‍රීඩා තරගාවලියට රළමත ලිස්සා යාම, වෙරළ වොලිබෝල් සහ වෙරළ පාපන්දු තරග ඉසව් ඇතුළත් වී තිබෙන අතර අද එම ඉසව්වල අවසන් තරග පැවැත්වෙනවා.
මේ අතර අද උදැසන රළමත ලිසා යාමේ තරඟ ක්‍රියාත්මක වූ අතර ඊට නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එක් වුණා. අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටේ යටතේ CCC ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ සරසන්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. ඒ අනුව ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහර දුන් CCC ක්‍රීඩා සමාජ කණ්ඩායම සිය පළමු ඉනිමට සිලො දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 142ක්. අනතුරුව සිය පළමු ඉනිම ඇරඹූ සරසන්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුළු 7ක් දැවී ලකුණු 148ක් රැස් කරගෙන සිටියා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.